නමෝ බුද්ධාය අටවන ශ්‍රේණිය ඉතිහාසය පාඩම් මාලාව යටතේ අපි අද සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන්නේ ශ්‍රී ලංකාවේ වාස්තු විද්‍යාත්මක සහ කලාත්මක නිර්මාණ පිළිබඳවයි. පුරාතන ශ්‍රී ලංකාවේ තාක්ෂණික පසුබිම් පිළිබඳව අධ්‍යයනය කිරීමේදී ඔබ විසින් ශ්‍රී ලංකාවේ වාස්තු විද්‍යාත්මක සහ කලාත්මක නිර්මාණ පිළිබඳව අවධානය යොමු කිරීම වැදගත් වෙනවා. ඒ අනුව වාස්තු විද්‍යාත්මක නිර්මාණයක් යනු කුමක්ද? නිවාස ගොඩනැගිලි ආදී ඉදිකිරීම් ශාස්ත්‍රය පිළිබඳව හදාරනු ලබන විශේෂ ශාස්ත්‍රය පොදුවේ අපි වාස්තු විද්‍යාත්මක නිර්මාණ ශිල්ප ක්‍රමය නැත්නම් වාස්තු විද්‍යාව පිළිබඳ කියලා හඳුන්වනවා. ඔබ දන්නවා මහින්දාගමනයත් සමග ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පැවති සංස්කෘතික සම්බන්ධතාවන්ගේ ප්‍රතිඵලයක් නිසා ඉන්දියාවේ පැවති වාස්තු විද්‍යාත්මක සහ කලාත්මක ලක්ෂණයන් ලංකාව තුළ ව්‍යාප්ත වීම සිදු වුණු බව ඉතිහාසඥයන්ගේ මතයයි. ඔවුන් වැඩිදුරටත් පවසන්නේ ලංකාව දූපතක් වීම නිසා ඉන්දියාවෙන් ලබාගත්තු ආභාෂය ලංකාවට අවශ්‍ය ආකාරයට හැඩගැසීම් සහ වෙනස් කිරීම් වලට පාජනයකට ලක් කරලා තියෙනවා කියලා. දැනට ලංකාවෙන් සොයාගෙන තිබෙන විශේෂයෙන්ම පුරාවිද්‍යාත්මක පර්යේෂණයන්ගෙන් සොයාගෙන තිබෙන පැරණි ගොඩනැගිලි ඇතුළු වාස්තු විද්‍යාත්මක නිර්මාණයන් හා ඒවාට සම්බන්ධ අනිකුත් කලාත්මක අංගයන් බහුලවම දේවානම්පියතිස්ස රජුගේ රාජ්‍යත්වයෙන් පසුකාලීනව ඉදිකරන ලද නිර්මාණයන් බවයි හඳුනගෙන තිබෙන්නේ. ඇයි එහෙනම් දේවානම්පියතිස්ස යුගයේ සාධක පිළිබඳව වාස්තු විද්‍යාත්මක සාධක පිළිබඳව පුරාවිද්‍යාඥයන්ට හමු නොවන්නේ? මහාජාර පරිණිතාන මේ සඳහා උත්තරයක් ලබා දෙනවා. ඔහු මහාවංශයේ ඇතැම් කොටස් උපුටා දක්වමින් සෙල්ලිපි පහට උපුටා දක්වමින් ප්‍රකාශ කරන්නේ දැවවැනි දිරායනසු ද්‍රව්‍යයන්ගෙන් මේ අවධියේදී ගොඩනැගිලි ඉදිකිරීම නිසා ඒවා විශේෂ නොවී තියෙනට ඇති කියන එක. දේවානම්පියතිස්ස රජුට පූර්ව අවධියේ ඉදිකිරීම පිළිබඳ මහාවංශයේ සඳහන් වන අවස්ථාවක් වශයෙන් පණ්ඩුකාභය රජුගේ අනුරාධපුර නගර සංවිධානය පිළිබඳ සඳහන් කරන්න පුළුවන්. ඔහු විසින් දේවාල බමුණන් සඳහා වාසස්ථාන බමුණන්ගේ ආගමික කටයුතු සිදු කරන මධ්‍යස්ථාන ආදී ඉදි කළ බව මහාවංශය තුල සඳහන් වෙනවා. දේවානම්පියතිස්ස යුගයෙන් පසු අපට හමුවන වාස්තු විද්‍යාත්මක නිර්මාණයන් බහුල වශයෙන්ම බෞද්ධ ආරාමික වාස්තු විද්‍යාත්මක නිර්මාණයන්. ස්තූප, විහාරාරාම ආදී අනුරාධපුරයේ සහ පොළොන්නරු යුගයේදී විශාල වශයෙන් ඔබට දැක ගන්න පුළුවන් සාධක සහිත ගොඩනැගිලි. ගෘහ නිර්මාණ ශිල්පය නැත්නම් අපි කතා කරන්නේ වාස්තු විද්‍යාත්මක අංග ප්‍රධාන කොටස් දෙකක් යටතේ බෙදා දක්වනවා. ආගමික සහ ආගමික නොවන වශයෙන්. ආගමික ගණයට අයත් වෙන ගොඩනැගිලි අතර දාගැබ්, චේතියකර, විහාරාරාම, දානශාලා, බෝධිඝර, පිළිම ගෙවල්, භාවනා කුටි සහ දේවාල ආදී ආගමික ගොඩනැගිලි වශයෙන් වෙන් කර ගන්න පුළුවන්. ආගමික නොවන ගොඩනැගිලි අතරට පොදුවේ රජමාලිගා, බලකොටු, පුරාතන නගර බලකොටු වශයෙන් මේදී පුරාතන නගරයන් හැඳින්වීමත් නිවැරදි. ආරෝග්‍යශාලා, නිවාස, වැසිකිලි සහ කැසිකිලි යන ගොඩනැගිලි කොටස් සහ ගොඩනැගිලි ආගමික නොවන පාර්ශවයෙන් නියෝජනය කරනු ලබනවා. ආගමික ගොඩනැගිලි අතර ප්‍රමුඛ ස්ථානයක් ගන්නේ ස්තූපය නැතිනම් දාගැබයි. මහාවංශය ඇතුළු සාහිත්‍ය මූලාශ්‍රයන්ට අනුව ලංකාවේ ඉදිකරන ලද ප්‍රථම ස්තූපය වශයෙන් පොදුවේ සැලකනු ලබන්නේ දේවානම්පියතිස්ස රජ සමයේදී ඉදිකරන ලද ථූපාරාමයටයි. නමුත් මහාවංශයට පරිබාහිරව ජනප්‍රවාදගත පුවත් අනුව ලංකාවේ මුලින්ම ඉදිකරන ලද ස්තූපය වශයෙන් සැලකෙන්නේ තිරියායි දාගැබයි. ඔබ දන්නවා තපස්සු බල්ලු කුරුන්ත බෑයන් ලංකාවට පැමිණි අවස්ථාවේදී බුදුන් වහන්සේට ප්‍රථම දානය පූජා කරලා අවස්ථාව ලබාගත් කේශ ධාතු ත්‍රිකුණාමලය ප්‍රදේශයේ තිරියායි නම් ස්ථානයේ හිරිගඩු සෑය නමින් දාගැබක් ඉදි කරලා කේශ ධාතු තැන්පත් කර බව ජනප්‍රවාදගත පුවතයි. අනෙක් පුවත වන්නේ මහවැලි නදිය අසබඩ බුදුහාමුදුරුවෝ ලංකාවට වැඩම කර පළමු අවස්ථාවේදී සමන්ත කූටවාසී සුමන සමන් දෙවියන් විසින් ඉදි කරන ලද මහියංගනේ දාගැබයි. නමුත් වඩාත් පොදුවේ පිළිගත් මතය වන්නේ මහාවංශය ඇතුළු අනෙකුත් පාලි සාහිත්‍ය කෘතිවල දක්වන ආකාරයට
තූපාරාමය ලංකාවේ ඉදි වූ පළවෙනි ස්තූපය වශයෙන්. මේ තූපාරාමය කියන්නේ කුඩා ප්‍රමාණයේ ස්තූපයක්. තූපාරාමයේ ඉදි කිරීමෙන් ආරම්භ වුණු ලංකාවේ ස්තූප නිර්මාණය වීමේ කලාවේ උච්චතම අවධිය පසු කාලීනව ඔබට දැක ගන්න පුළුවන්. ඒ මිරිසවැටිය, රුවන්වැලි සෑය, අබේගිරිය, ජේතවනාරාමයේ ආදී විශාල ප්‍රමාණයේ දයාගත් ඉදිවීම. ඒ අනුරාධපුර යුගයේදී. අනුරාධපුර යුගයෙන් පසුව පොළොන්නරු යුගයේදීද දාගැබ් නිර්මාණය වීම සිදු වෙනවා. රන්කොත් වෙහෙර, කිරි වෙහෙර, දදිගමකොට වෙහෙර, යුදඟනාව ආදී විශාල ප්‍රමාණයේ දාගැබ් ඉදිවීම පොළොන්නරු යුගයේදී සිදු වෙනවා. ස්තූප පිළිබඳ සාකච්ඡා කිරීමේදී ඔබ ස්තූපයක කොටස් නැතිනම් ස්තූපයක අංග පිළිබඳව අවධානය යොමු කිරීම වැදගත්. මේ රූප රාමුව තුළ ස්තූපයක අංග පිළිබඳව ඔබට දැනුවත්භාවයක් ලබා දීමට උත්සාහ කරලා තිබෙනවා. ස්තූපයේ කොටස් අතරින් ස්තූපයේ අත්තිවාරමට පිටින් නිර්මාණය කරපු වඩාත් වැදගත්ම සහ අලංකරණම කොටසක් පිළිබඳව අවධානය යොමු වෙලා තියෙනවා. පොදුවේ මේ කොටසට වාහල් කඩ යනුවෙන් හැඳින්වීමක් කරනවා. මහාචාර්ය පරණවිතාන මහත්මයා තමයි මේ කොටස වාහල් කඩ යනුවෙන් හඳුන්වන්නේ. ක්‍රිස්තු වර්ෂ දෙවන සියවසේ හෝ ඊට ආසන්න කාලයකදී ස්තූප ආශ්‍රිතව නිර්මාණය කරන කලාත්මක අංගයක් වශයෙන් වාහල් කඩ හඳුන්වලා දෙන්න පුළුවන්. ස්තූපයේ පාදමෙන් පිටතට මතු වී පෙනෙන ආකාරයෙන් දිශා හතරට මුහුණලා මේ වාස්තු විද්‍යාත්මක අංගය නිර්මාණය කරලා තියෙනවා. අතීතයේදී කුමන නමකින් මේ හඳුන්වා තිබුණේදයි සාධක නැහැ. පරණවිතාන මහත්මයා මේ වාහල් කඩ යනුවෙන් හැඳින්වුවේ කුමන පදනමකින්ද කියන එක පිළිබඳව කොතනකවත් සඳහන් කරලා නැහැ. නමුත් ඔහු විසින් ශිලාලේඛන සාධක උපයෝගී කරගෙන පුරාතන යුගයේ මේ වාස්තු විද්‍යාත්මක අංගයේ හැඳින්වීම සඳහා ආයක නැත්නම් ආයික කියන වචනය භාවිත කරන්න ඇති කියලා විශ්වාස කරනවා. අබේගිරියේ දකුණු වාහල් කඩ ඉදිරියෙන් හමු වෙච්ච කනිට්ට තිස්ස රජුට අයත් සෙල් ලිපියක ඔහු අබේගිරියට අයක 4ක් ඉදි කළ බව සඳහන් වෙනවා. ඒ අනුව පරණවිතාන මහත්තයා සඳහන් කරනවා මෙය අතීතයේදී ආයක නමින් හඳුන්වන්නට ඇති බව. ඊට අමතරව මහාවංශයේ සඳහන් ආකාරයට පළවෙනි ගජබා රජු විසින් අබේගිරි දාගැබ විශාල කරවා එහි ආදිමුඛ 4ක් ඉදි කළ බව දක්වනවා. ඒ ආදිමුඛ 4 මේ අයික වශයෙන් හඳුනා ගැනීමට පරණවිතාන උත්සාහයක යෙදෙනවා. මහාචාර්ය සෙන්රත් පරණවිතානට අනුව අයික යනුවෙන් සඳහන් කරනු ලබන්නේ මෙන්න මේ වාහල් කඩයි. අනුරාධපුර යුගයේ ස්තූප බොහෝ ප්‍රමාණයක වාහල් කඩවල් ඉදිවීම පිළිබඳව හඳුනා ගන්න පුළුවන්. විශාල පරිමාණීය ස්තූපයන් අරඹයා මේ අංගය නිර්මාණය කිරීම දැක ගන්න පුළුවන්. ලංකාවේ වාහල් කඩවල් අතරින් ස්තූපයන්ට ඉදි කරන ආයක අතරින් ඉතාමත් අලංකාරම ස්වරූපයෙන් යුක්ත ආයකය වශයෙන් මිහින්තලයේ කණ්ඨක චේතියේ නැගෙනහිර වාහල් කඩ හඳුන්වන්න පුළුවන්. මේ වාහල් කඩේ කලාත්මක ලක්ෂණ මැනවින් උපයෝගී කරගනිමින් නිර්මාණය කිරීම පිළිබඳව කලා විචාරකයන් සහ ඉතිහාසඥයන් පුරාවිද්‍යාඥයන්ගේ මත යොමු වෙලා තියෙනවා. මේ අනුව මේ වාහල් කඩ සම්බන්ධයෙන් අදහස් දැක්වීමේදී මෙහි සඳහන් ඇතැම් රූප පිළිබඳව ඔබ විසින් අවබෝධයක් ලබා ගැනීම ඉතාම වැදගත් වෙනවා. ඔබට ලැබෙන පැවරුම වශයෙන් මෙහිදී මිහින්තලයේ කණ්ඨක චේතියේ වාහල් කඩ ලංකාවේ අනෙකුත් වාහල් කඩවල් අතරින් කැපී පෙනෙන්නේ කුමන කරුණක් නිසාද යන්න පිළිබඳව ඔබ විසින් තොරතුරු රැස් කිරීම සිදු කළ යුතු වෙනවා. මීට අමතරව ඔබ දන්නා අනෙකුත් වාහල් කඩවල් පිළිබඳව තොරතුරු එක් රැස් කිරීමද සිදු කළ යුතුයි. නමෝ බුද්ධාය. නමෝ බුද්ධාය. 8 වන ශ්‍රේණිය ඉතිහාසය පාඩම් මාලාව යටතේ අපි අද සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙන්නේ ශ්‍රී ලංකාවේ වාස්තු විද්‍යාත්මක සහ කලාත්මක නිර්මාණ පිළිබඳවයි. පුරාතන ශ්‍රී ලංකාවේ තාක්ෂණික පසුබිම් පිළිබඳව අධ්‍යයනය කිරීමේදී ඔබ විසින් ශ්‍රී ලංකාවේ වාස්තු විද්‍යාත්මක සහ කලාත්මක නිර්මාණ පිළිබඳව අවධානය යොමු කිරීම වැදගත් වෙනවා.
ඒ අනුව වාස්තු විද්‍යාත්මක නිර්මාණයක් යනු කුමක්ද? නිවාස, ගොඩනැගිලි ආදී ඉදිකිරීම් ශාස්ත්‍රය පිළිබඳව හදාරනු ලබන විෂය ශාස්ත්‍රයේ පොදුවේ අපි වාස්තු විද්‍යාත්මක නිර්මාණ ශිල්ප ක්‍රමය නැත්නම් වාස්තු විද්‍යාව පිළිබඳ කියලා හඳුන්වනවා. ඔබ දන්නවා මහින්දාගමනයත් සමග ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පැවති සංස්කෘතික සම්බන්ධතාවන්ගේ ප්‍රතිඵලයක් නිසා ඉන්දියාවේ පැවති වාස්තු විද්‍යාත්මක සහ කලාත්මක ලක්ෂණයන් ලංකාව තුළ ව්‍යාප්ත වීම සිදු වුණු බව ඉතිහාසඥයන්ගේ මතයයි. ඔවුන් වැඩිදුරටත් පවසන්නේ ලංකාව දූපතක් වීම නිසා ඉන්දියාවෙන් ලබාගත්තු ආభాෂය ලංකාවට අවශ්‍ය ආකාරයට හැඩගැසීම් සහ වෙනස් කිරීම් වලට පාජනයකට ලක් කරලා තියෙනවා කියලා. දැනට ලංකාවෙන් සොයාගෙන තිබෙන විශේෂයෙන්ම පුරාවිද්‍යාත්මක පර්යේෂණයන්ගෙන් සොයාගෙන තිබෙන පැරණි ගොඩනැගිලි ඇතුළු වාස්තු විද්‍යාත්මක නිර්මාණයන් හා ඒවාට සම්බන්ධ අනිකුත් කලාත්මක අංගයන් බහුලවම දේවානම්පියතිස්ස රජුගේ රාජ්‍යත්වයෙන් පසුකාලීනව ඉදිකරන ලද නිර්මාණයන් බවයි හඳුනගෙන තිබෙන්නේ. ඇයි එහෙනම් දේවානම්පියතිස්ස යුගයේ සාධක පිළිබඳව වාස්තු විද්‍යාත්මක සාධක පිළිබඳව පුරාවිද්‍යාඥයන්ට හමු නොවන්නේ? මහාචාර්ය පරිණිතාන මේ සඳහා උත්තරයක් ලබා දෙනවා. ඔහු මහාවංශයේ ඇතැම් කොටස් උපුටා දක්වමින් සෙල්ලිපි පහට උපුටා දක්වමින් ප්‍රකාශ කරන්නේ දැවවැනි දිරායනසු ද්‍රව්‍යයන්ගෙන් මේ අවධියේදී ගොඩනැගිලි ඉදිකිරීම නිසා ඒවා විශේෂ නොවී තියෙනට ඇති කියන එක. දේවානම්පියතිස්ස රජුට පූර්ව අවධියේ ඉදිකිරීම පිළිබඳ මහාවංශයේ සඳහන් වන අවස්ථාවක් වශයෙන් පණ්ඩුකාභය රජුගේ අනුරාධපුර නගර සංවිධානය පිළිබඳව සඳහන් කරන්න පුළුවන්. ඔහු විසින් දේවාල, බමුණන් සඳහා වාසස්ථාන, බමුණන්ගේ ආගමික කටයුතු සිදු කරන මධ්‍යස්ථාන ආදී ඉදි කළ බව මහාවංශය තුල සඳහන් වෙනවා. දේවානම්පියතිස්ස යුගයෙන් පසු අපට හමුවන වාස්තු විද්‍යාත්මක නිර්මාණයන් බහුල වශයෙන්ම බෞද්ධ ආරාමික වාස්තු විද්‍යාත්මක නිර්මාණයන්. ස්තූප, විහාරාරාම ආදී අනුරාධපුරයේ සහ පොළොන්නරු යුගයේදී විශාල වශයෙන් ඔබට දැක ගන්න පුළුවන් සාධක සහිත ගොඩනැගිලි. ගෘහ නිර්මාණ ශිල්පය නැත්නම් අපි කතා කරන්නේ වාස්තු විද්‍යාත්මක අංග ප්‍රධාන කොටස් දෙකක් යටතේ බෙදා දක්වනවා. ආගමික සහ ආගමික නොවන වශයෙන්. ආගමික ගණයට අයත් වෙන ගොඩනැගිලි අතර දාගැබ්, චේතියකර, විහාරාරාම, දානශාලා, බෝධිඝර, පිළිම ගෙවල්, භාවනා කුටි සහ දේවාල ආදී ආගමික ගොඩනැගිලි වශයෙන් වෙන් කර ගන්න පුළුවන්. ආගමික නොවන ගොඩනැගිලි අතරට පොදුවේ රජමාලිගා, බලකොටු, පුරාතන නගර, බලකොටු වශයෙන් මේදී පුරාතන නගර යනුවෙන් හැඳින්වීමත් නිවැරදි. ආරෝග්‍යශාලා, නිවාස, වැසිකිලි සහ කැසිකිලි යන ගොඩනැගිලි කොටස් සහ ගොඩනැගිලි ආගමික නොවන පාර්ශවයෙන් නියෝජනය කරනු ලබනවා. ආගමික ගොඩනැගිලි අතර ප්‍රමුඛ ස්ථානයක් ගන්නේ ස්තූපය නැතිනම් දාගැබයි. මහාවංශය ඇතුළු සාහිත්‍ය මූලාශ්‍රයන්ට අනුව ලංකාවේ ඉදිකරන ලද ප්‍රථම ස්තූපය වශයෙන් පොදුවේ සැලකනු ලබන්නේ දේවානම්පියතිස්ස රජ සමයේදී ඉදිකරන ලද ථූපාරාමයටයි. නමුත් මහාවංශයට පරිබාහිරව ජනප්‍රවාදගත පුවත් අනුව ලංකාවේ මුලින්ම ඉදිකරන ලද ස්තූපය වශයෙන් සැලකෙන්නේ තිරියායි දාගැබයි. ඔබ දන්නවා තපස්සු බල්ලු කුරුන්ත බෑයන් ලංකාවට පැමිණි අවස්ථාවේදී බුදුන් වහන්සේට ප්‍රථම දානය පූජා කරලා අවස්ථාව ලබාගත් කේශ ධාතු ත්‍රිකුණාමලය ප්‍රදේශයේ තිරියායි නම් ස්ථානයේ හිරිගඩු සෑය නමින් දාගැබක් ඉදි කරලා කේශ ධාතු තැන්පත් කර බව ජනප්‍රවාදගත පුවතයි. අනෙක් පුවත වන්නේ මහවැලි නදිය අසබඩ බුදුහාමුදුරුවෝ ලංකාවට වැඩම කර පළමු අවස්ථාවේදී සමන්ත කූටවාසී සුමන සමන් දෙවියන් විසින් ඉදි කරන ලද මහියංගනේ දාගැබයි. නමුත් වඩාත් පොදුවේ පිළිගත් මතය වන්නේ මහාවංශය ඇතුළු අනෙකුත් පාලි සාහිත්‍ය කෘතිවල දක්වන ආකාරයට ථූපාරාමය ලංකාවේ ඉදි වූ පළවෙනි ස්තූපය වශයෙන්. මේ ථූපාරාමය කියන්නේ කුඩා ප්‍රමාණයේ ස්තූපයක්. ථූපාරාමයේ ඉදි කිරීමෙන්
ආරම්භුණු ලංකාවේ ස්තූප නිර්මාණය වීමේ කලාවේ උච්චතම අවධිය පසු කාලීනව ඔබට දැක ගන්න පුළුවන්. ඒ මිරිසවැටිය, රුවන්වැලි සෑය, අබේගිරිය, ජේතවනාරාමයේ ආදී විශාල ප්‍රමාණයේ දෑගත් ඉදිවීම. ඒ අනුරාධපුර යුගයේදී. අනුරාධපුර යුගයෙන් පසුව පොළොන්නරු යුගයේදීද දාගැබ් නිර්මාණය වීම සිදු වෙනවා. රන්කොත් වෙහෙර, කිරි වෙහෙර, දදිගමකොට වෙහෙර, යුදඟනාව ආදී විශාල ප්‍රමාණයේ දාගැබ් ඉදිවීම පොළොන්නරු යුගයේදී සිදු වෙනවා. ස්තූප පිළිබඳ සාකච්ඡා කිරීමේදී ඔබ ස්තූපයක කොටස් නැතිනම් ස්තූපයක අංග පිළිබඳව අවධානය යොමු කිරීම වැදගත්. මේ රූප රාමුව තුළ ස්තූපයක අංග පිළිබඳව ඔබට දැනුවත්භාවයක් ලබා දීමට උත්සාහ කරලා තිබෙනවා. ස්තූපයේ කොටස් අතරින් ස්තූපයේ අත්තිවාරමට පිටින් නිර්මාණය කරපු වඩාත් වැදගත්ම සහ අලංකරණම කොටසක් පිළිබඳව අවධානය යොමු වෙලා තියෙනවා. පොදුවේ මේ කොටසට වාහල් කඩ යනුවෙන් හැඳින්වීමක් කරනවා. මහාචාර්ය පරණවිතාන මහත්මයා තමයි මේ කොටස වාහල් කඩ යනුවෙන් හඳුන්වන්නේ. ක්‍රිස්තු වර්ෂ දෙවන සියවසේ හෝ ඊට ආසන්න කාලයකදී ස්තූප ආශ්‍රිතව නිර්මාණය කරන කලාත්මක අංගයක් වශයෙන් වාහල් කඩ හඳුන්වලා දෙන්න පුළුවන්. ස්තූපයේ පාදමෙන් පිටතට මතු වී පෙනෙන ආකාරයෙන් දිශා හතරට මුහුණලා මේ වාස්තු විද්‍යාත්මක අංගය නිර්මාණය කරලා තියෙනවා. අතීතයේදී කුමන නමකින් මේ හඳුන්වා තිබුණේදයි සාධක නැහැ. පරණවිතාන මහත්මයා මේ වාහල් කඩ යනුවෙන් හැඳින්වුවේ කුමන පදනමකින්ද කියන එක පිළිබඳව සඳහනක් කොතනකවත් සඳහන් කරලා නැහැ. නමුත් ඔහු විසින් ශිලාලේඛන සාධක උපයෝගී කරගෙන පුරාතන යුගයේ මේ වාස්තු විද්‍යාත්මක අංගයේ හැඳින්වීම සඳහා ආයක නැත්නම් ආයික කියන වචනය භාවිත කරන්න ඇති කියලා විශ්වාස කරනවා. අබේගිරියේ දකුණු වාහල් කඩ ඉදිරියෙන් හමු වෙච්ච කනිට්ට තිස්ස රජුට අයත් සෙල් ලිපියක ඔහු අබේගිරියට අයක 4ක් ඉදි කළ බව සඳහන් වෙනවා. ඒ අනුව පරණවිතාන මහත්තයා සඳහන් කරනවා මෙය අතීතයේදී ආයක නැත්නම් ආයික නමින් හඳුන්වන්නට ඇති බව. ඊට අමතරව මහාවංශයේ සඳහන් ආකාරයට පළවෙනි ගජබා රජු විසින් අබේගිරි දාගැබ විශාල කරවා එහි ආදිමුඛ 4ක් ඉදි කළ බව දක්වනවා. ඒ ආදිමුඛ 4 මේ අයික වශයෙන් හඳුනා ගැනීමට පරණවිතාන උත්සාහයක යෙදෙනවා. මහාචාර්ය සෙන්රත් පරණවිතානට අනුව අයික යනුවෙන් සඳහන් කරනු ලබන්නේ මෙන්න මේ වාහල් කඩයි. අනුරාධපුර යුගයේ ස්තූප බොහෝ ප්‍රමාණයක වාහල් කඩවල් ඉදිවීම පිළිබඳව හඳුනා ගන්න පුළුවන්. විශාල පරිමාණයේ ස්තූපයන් අරඹයා මේ අංගය නිර්මාණය කිරීම දැක ගන්න පුළුවන්. ලංකාවේ වාහල් කඩවල් අතරින් ස්තූපයන්ට ඉදිකරන ආයක අතරින් ඉතාමත් අලංකාරම ස්වරූපයෙන් යුක්ත ආයකයේ වශයෙන් මිහින්තලයේ කණ්ඨක චේතියේ නැගෙනහිර වාහල් කඩ හඳුන්වන්න පුළුවන්. මේ වාහල් කඩේ කලාත්මක ලක්ෂණ මැනවින් උපයෝගී කරගනිමින් නිර්මාණය කිරීම පිළිබඳව කලා විචාරකයන් සහ ඉතිහාසඥයන් පුරාවිද්‍යාඥයන්ගේ මත යොමු වෙලා තියෙනවා. මේ අනුව මේ වාහල් කඩ සම්බන්ධයෙන් අදහස් දැක්වීමේදී මෙහි සඳහන් ඇතැම් රූප පිළිබඳව ඔබ විසින් අවබෝධයක් ලබා ගැනීම ඉතාම වැදගත් වෙනවා. ඔබට ලැබෙන පැවරුම වශයෙන් මෙහිදී මිහින්තලයේ කණ්ඨක චේතියේ වාහල් කඩ ලංකාවේ අනෙකුත් වාහල් කඩවල් අතරින් කැපී පෙනෙන්නේ කුමන කරුණක් නිසාද යන්න පිළිබඳව ඔබ විසින් තොරතුරු රැස් කිරීම සිදු කළ යුතු වෙනවා. මීට අමතරව ඔබ දන්නා අනෙකුත් වාහල් කඩවල් පිළිබඳව තොරතුරු එක් රැස් කිරීමද සිදු කළ යුතුයි. නමෝ බුද්ධාය.